අපි කතා කරමු ප්‍රතිශත පාඩමේ යටතේ සුළු පොලිය, වැල් පොලිය, ඊන වෙන ශේෂ ක්‍රමය. ඒ යටතේ අපිට ඉස්සෙල්ලාම කතා කරන්න පුළුවන් සුළු පොලිය. අපි සුළු පොලිය යටතේ ගණක් සාකච්ඡා කරමු. 10ක මාසික සුළු පොලිය අනුපාතිකයේ යටතේ රුපියල් 10000ක් ණයට ගත් අය මාස 3ක් සඳහා ගෙවිය යුතු මුළු මුදල. එවනම් අපිට ඉස්සෙල්ලාම ගන්න පුළුවන් මාස 1කට පොලිය. රුපියල් 10000 වැඩි කිරීම 100%. ඒක සිදු කරපුවම අපිට එනවා රුපියල් 10යි. එහෙනම් මාසයකට පොලිය රුපියල් 10යි. එහෙනම් මාස 3කට පොලිය මාසකට පොලිය වැඩි කිරීම 3 රුපියල් 3000යි. මාස 3කට මුළු පොලිය රුපියල් 3000යි. එහෙනම් ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ ගත්තේ රුපියල් 10000යි. මාස 3කට පොලිය 3000යි. එහෙනම් ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල රුපියල් 13000යි. ඊළඟට අපි සාකච්ඡා කරමු වැල් පොලී ක්‍රමය. ආයක මාසික වැල් පොලී අනුපාතිකයේ යටතේ රුපියල් 10000ක් ණයට ගත් අය මාස 3ක් සඳහා ගෙවිය යුතු මුළු මුදල සොයන්න. මම පළවෙනි උදාහරණයත් එක්ක පොඩි වෙනස්කමක් විතරයි කරලා තියෙන්නේ. සුළු පොලී තිබිච්ච තැන වැල් පොලී කරලා තියෙනවා. ඔය පොඩි වචනේ නිසා තමයි මේක හදන ක්‍රමයක් වෙනස් වෙන්නේ. කලින් ගන්න සුළු පොලී, දැන් ගන්න වැල් පොලී අනුපාතය. සුළු පොලී ක්‍රමයට නෙමෙයි වැල් පොලී කරන්නේ. වැල් පොලී කරන්නේ වෙනත් විදියකට. ඒක ගැන මම කියලා දෙන්නම්. මේකෙදි අපි කරන්නේ පළමු මාසයට පොලිය වෙන. පළමු මාසය සඳහා පොලිය. ණයට ගත්ත මුදල රුපියල් 10000යි. පොලී අනුපාතිකය මාසික පොලී අනුපාතිකය 100%යි. මේක සුළු කරපුවම රුපියල් 10යි. පළමු මාස සඳහා පොලිය රුපියල් 10යි. එහෙනම් දෙවන මාසයේ ආරම්භයේ දෙවන මාසයේ ආරම්භ මුදල ගත්ත රුපියල් 10000යි. පළමු මාස සඳහා රුපියල් 1000 පොලිය. එහෙනම් දෙවන මාසයේ ආරම්භයේ මුළු මුදල රුපියල් 11000ක් වෙනවා. අර 10000යි පළවෙනි මාසෙට පොලිය 1000. ඊළඟට අපිට හොයන්න වෙනවා දෙවැනි මාසයේ සඳහා පොලිය. දෙවන මාසයට පොලිය දැන් මුළු මුදල රුපියල් 11000යි. 11000ට 100%. මේක සුළු කරපුවම අපිට එනවා රුපියල් 1100යි. දෙවන මාසයේ සඳහා පොලිය රුපියල් 1100යි. එහෙනම් අපිට ඊළඟට හොයන්න පුළුවන් තුන්වන මාසයේ ආරම්භයේ මුදල. දෙවන මාසය සඳහා පොලිය රුපියල් 1100යි. දෙවන මාස ආරම්භයේ තිබුණ මුදල රුපියල් 11000යි. 11000ට මේක එකතු කරපුවම දෙවන මාස තුන්වන මාස ආරම්භයේ මුළු මුදල එනවා 1100යි පොලිය. එතකොට 12100යි දෙවන මාස තුන්වන මාස ආරම්භයේ මුළු මුදල. එහෙනම් අපිට තුන්වන මාස සඳහා තුන්වන මාසය සඳහා පොලිය ගණනය කරන්න වෙනවා. එහෙනම් අපි ගණනය කරන්නේ තුන්වන මාස ආරම්භයේ මුළු මුදල 12100යි. 12100ට 100%. මේක සුළු කරපුවම එනවා අපිට රුපියල් 1210යි. එවනම් අපිට මේ පළමුණු මාසෙට පොලිය රුපියල් 1000ක් වෙනවා. දෙවන මාසෙට පොලිය රුපියල් 1100ක් වෙනවා. තුන්වෙනි මාසෙට පොලිය රුපියල් 1210ක් වෙනවා. එහෙනම් අපිට මාස 3 සඳහා මුළු පොලිය මාස 3ට මුළු පොලිය වෙන්නේ පළවෙනි මාසෙට රුපියල් 10යි පොලිය. පළවෙනි මාසෙට පොලිය රුපියල් 10යි. දෙවෙනි මාසෙට පොලිය රුපියල් 1100යි. තුන්වෙනි මාසෙට පොලිය අපිට ආවා රුපියල් 1210යි.
එහෙනම් මාස 3ටම මුළු පොලිය වෙන්නේ රුපියල් 3310. එහෙමනම් ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ රුපියල් 3100යි. ණයට ගත්ත රුපියල් 10000යි. 10000 ණයට ගත්ත මුදල මාස 3ට මුළු පොලිය 3310යි. එහෙනම් ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල 13310යි. ඔයගලන්ට මතකයි නම් අපි සුළු පොලිය අනුපාතිකයේ යටතේ ගණනය කරානේ. ඒකට ආවේ අපිට ගෙවිය යුතු මුළු මුදල රුපියල් 13000යි. ඒකේ මාස 3ටම පොලිය ආවේ රුපියල් 3000. හැබැයි වැල් පොලි ක්‍රමයේ යටතේ ගණනය කරනකොට ඒක රුපියල් 310කින් වැඩි වෙනවා. මේක තව ඉස්සරහට කරා නම් මාසෙන් මාසෙට සුළු පොලියට වඩා වැල් පොලියට ගෙවන පොලිය ඉතාමත්ම වැඩි. මොකද පොලියට පොලියක් අපිට මේකෙදි ගෙවන්න වෙනවා. මේකේ මුළු පොලිය හොයන්න පුළුවන් වුණා නම් අවසානයේ ආපු තුන්වෙනි මාසේ මුදලයි තුන්වෙනි මාස 3ට පොලියයි මේ තුන්වෙනි මාසේ ආරම්භ මුදලයි ගත්තා නම් ඒ දෙකේ එකතුවක් දෙන්න රුපියල් 13300යි තමයි. අපිට වමනා නම් ගෙවිය යුතු මුළු මුදල සඳහා තුන්වෙනි මාසේ ආරම්භයේ මුදලයි තුන්වෙනි මාසෙට පොලිය එකතු කරා ඒ රුපියල් 13100 යනවා. අපිට මුළු පොලිය හොයන්න ඕන මේ එක් මාස තුනේ එකතු ආව නම් මුළු පොලිය හොයා ගන්න පුළුවන්. ගෙවිය යුතු මුළු මුදල හොයන්න නම් ණයට. හැබැයි මේක අපිට උවමනා නම් අපිට තවත් ක්‍රමයකට කරන්න පුළුවන්. එකපාරම අපිට හොයන්න පුළුවන්. ඒ පළවෙනි මේක බලමු. හදන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි මේක එකපාරටම හදන්න පුළුවන්. කැමති නම් පළවෙනි මාසයේ සඳහා පොලිය වෙන්න පුළුවන්, දෙවෙනි මාසයේ සඳහා පොලිය වෙන්න පුළුවන්, තුන්වෙනි මාසයේ සඳහා පොලිය වෙන්න පුළුවන්. එහෙම වෙලා මාස 3 එකතු අරගෙන මුළු මුදලට එකතු කරලා ගත් මුදලට එකතු කරලා මුළු මුදල හොයාගන්න පුළුවන්. නැත්නම් අපිට මේක එකපාරම කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. රුපියල් 100ක් පොලියට ගත්තොත් එයා ගෙවන්න ඕන මුදල රුපියල් 110යි. එහෙනම් 100ක් ගත්තොත් ගෙවිය යුතු මුළු මුදල 110යි. එහෙනම් රුපියල් 10000ක් ගත්තා නම් පළවෙනි මාසෙට ගෙවන්න ඕනේ 100ක් ගත්තොත් 110යි. එහෙනම් ඒන මුදලට ඊළඟ මාසේ 100යි නම් ගෙවන්න ඕනේ රුපියල් 110යි. ඒ මාස දෙක. තුන්වෙනි මාසෙටත් හොයන්න යනවා. රුපියල් 100ක් ගත්තොත් රුපියල් 110ක් ගෙවන්න. මේ පළවෙනි මාසෙ සඳහා මේ දෙවෙනි මාසෙ වෙනකොට මේ තුන්වෙනි මාසෙ. මේක එකපාර කරනවා නම් ක්‍රමය මේක සුළු කරනවා. එවනම් මේක සුළු කෙරුවොත් මේ බිංදු 1 2 3ට 1 2 3. මෙතන එනවා 10යි 11යි ගණය. 10 වැඩි කිරීම 11යි ගණය. 10 වැඩි කිරීම 11යි ගණය සුළු කරොත් නම් 1331යි. මේක ගණනය කරලා ගන්න පුළුවන්. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල 13310. මේක සුළු කරනවා නම් එකපාරටම ලේසි. හැබැයි මේ ක්‍රමයට කරනවා නම් එකපාරම උත්තරේ ගන්න පුළුවන්. නැත්නම් පියවර සහිතව කරනවා නම් අර විදියට ගෙවන්න ගණනය කරන්න පුළුවන්. මේ ගෙවිය යුතු මුළු මුදල. මාස 3ට ගෙවිය යුතු මුළු මුදල තමයි රුපියල් 13310. අර ක්‍රමයට ආවේ රුපියල් 13310. මේ ක්‍රමයට රුපියල් අපි බලමු වැල් පොලිය තවත් ගාන. මේකේ කතාව වෙනස් කරලා පළමු වසර සඳහා 110ක්ද දෙවන වසර සඳහා 112ක්ද වාර්ෂික පොලියක් ගෙවන බැංකුවක රුපියල් 5000ක් තැන්පත් කළ අයෙකුට වසර දෙකක් අවසානයේ ලැබෙන මුළු මුදල සොයන්න. මේ ගානේදී වසරෙන් වසර ගෙවන පොලිය වෙනස් කරලා තියෙනවා. එහෙනම් අපිට අර ඉස්සෙල්ලා පළවෙනි ක්‍රමයට ගෙවුවා වගේම පළමු වසර සඳහා පොලිය ගණනය කරන්න පුළුවන්. දෙවන වසර ආරම්භයේ මුදල හොයන්න පුළුවන්. ඊට පස්සේ දෙවන වසර සඳහා පොලිය හොයන්න පුළුවන්. එහෙනම් පළවෙනි වසරේ දෙවෙනි වසරේ පොලියින් දෙක එකතු කරලා මුළු මුදලට එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම කිව්වා වගේ අර දෙවෙනි ක්‍රමයට කරොත් අපිට එකපාර හොයා ගන්නත් පුළුවන්.
පළවෙනි ක්‍රමයට කරන එක තමයි ලේසි ඉතා ඉක්මනින් උත්තරේ ගන්න පුළුවන් වෙයි. රුපියල් 5000ක් බැංකුවේ තැන්පත් කරා. රුපියල් 100ක් තැන්පත් කරලා තිබුණොත් ඔහුට වසරකට රුපියල් 110ක් ලැබෙනවා මුළු මුදල වශයෙන්. එහෙනම් රුපියල් 5000ක් තැන්පත් කරලා තිබුණොත් වසරකට ඔහුට ලැබෙන්නේ රුපියල් 110යි. හැබැයි මේ ගානේ දෙවනි කොටස දෙවන වසර සඳහා පොලිය ගණනය කරනකොට රුපියල් 100ක් දාලා තිබුණොත් ඔහුට ලැබෙන්නේ රුපියල් 112. මොකද මේ ගාන වෙනස් වෙන්නේ වසරෙන් වසරට පොලිය වෙනස් වෙච්ච නිසායි අපිට මෙතන පළවෙනි වසර සඳහා 110ක්ද දෙවන වසර සඳහා 112ක්ද දාන්න උනේ. පළවෙනි වසර සඳහා 10යි දෙවන වසර සඳහා 112ක් පොලිය අනුපාතිකයක් ගෙවනවා කියපු නිසා තමයි අපිට මේ ගාන මේ විදිහට වෙනස් කරන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මේක සුළු කරොත් මෙතන 0.3යි මෙතන 0.3යි. එහෙනම් 5 වැඩි කිරීම 11 වැඩි කිරීම 112 6160යි. මේක සුළු කරන්න. එහෙනම් වසර දෙකක් අවසානයේ ඔබට ලැබෙන මුළු මුදල වශයෙන් ලැබෙන්නේ රුපියල් 6160. ශේෂ ක්‍රමය. රුපියල් 6000ක් ණයට ගත් අයෙක් 12ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ ඊන වෙන ශේෂ ක්‍රමයට මාස 4කින් ගෙවා නිව කරයි නම් ඒ කියන්නේ ණයෙන් නිදහස් වෙයි නම් ගෙවිය යුතු පොලිය ගෙවිය යුතු මුළු මුදල. මේ දැන් ඊන වෙන ශේෂ ක්‍රමය කියලා කියන්නේ මෙයාට රුපියල් 6000ක් ණයට ගත්තට එකපාරම මේ රුපියල් 6000 ගෙවලා එකපාරම ණයෙන් නිදහස් වෙන්න විදියක් නැහැ. එහෙනම් මෙයා කල්පනා කරනවා මේක මාස 4කින් කොටස් වශයෙන් ගෙවලා ඉවර කරන්න. එහෙනම් මේ කොටස් වශයෙන් ගෙවන ක්‍රමයට ඊන වෙන ශේෂ ක්‍රමය. ඒ කියන්නේ ශේෂය ඊන වෙන විදියට. මෙයාට එකපාරට මේ රුපියල් 6000 ගෙවා ගන්න විදියක් නැහැ. එවනම් මෙයා කල්පනා කරනවා මේක කොටස් වශයෙන් ගෙවන්න. මෙයා එක කල්පනා කරලා තියෙන්නේ රුපියල් 6000 ගානේ මාස 4කින් ගෙවන්න. එවනම් මෙයාට මාස 4කින් ගෙවනවා නම් රුපියල් 6000ක් නේ අරන් තියෙන්නේ. දැන් මේකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා ගෙවිය යුතු පොලි. අපි ඊට කලින් බලමු මෙයාට මාසෙකට කීයක් ගෙවන්න පුළුවන්ද කියලා. එහෙනම් මාසිකව ගෙවන ණය කොටස. මාසිකව ගෙවන්න පුළුවන් ණය කොටස. එහෙනම් මේ පුද්ගලයාට මාසිකව ගෙවන්න පුළුවන් ණය කොටස ණය කොටස. එහෙනම් මාසිකව ගෙවන්න පුළුවන් ගත්තේ රුපියල් 6000යි ගෙවන්න යන්නේ මාස 4කින්. එහෙනම් එයාට රුපියල් 1500ක් තමයි මාසෙකට ගෙවන්න පුළුවන්. මාසෙකට රුපියල් 1500 ගානේ තමයි මේ පුද්ගලයාට ගෙවන්න හැකියාව තියෙන්නේ. එමනම් මෙයා දැන් මේ ගෙවන්න යන්නේ රුපියල් 1500 ගාන. එහෙනම් පොලිය ගණනය කරන්නේ වාර්ෂික පොලිය අනුපාතය. එහෙනම් පළවෙනි මාසෙට ඔව් ණයයි රුපියල් 6000. එහෙනම් ණය පොලිය ගණනය කරන්න ඕනේ පළවෙනි මාසෙ වෙනකොට රුපියල් 6000ක් ණයයි. එහෙනම් පළවෙනි මාසෙ සඳහා රුපියල් 6000කට තමයි පොලිය ගණනය කරන්න වෙන්නේ අපිට. එහෙනම් පළවෙනි මාසෙ සඳහා පොලිය රුපියල් 6000ට හැබැයි මේක වාර්ෂික පොලිය අනුපාත කියන්නේ. එහෙනම් මාසෙකට හරියටම 101ක් වෙන්නේ මොකද? අවුරුද්දට මාස 12යි නිසා 12න් බෙදපුවම 101යි. එහෙනම් පළවෙනි මාසෙදී ඔහුට ගෙවන්න වෙන්නේ රුපියල් 60යි. එහෙනම් ඔව් රුපියල් 6000ට රුපියල් 60ක් පොලිය ගෙවනවා. එහෙනම් මාසිකව ගෙවන රුපියල් 1500යි පළවෙනි මාසෙට පොලිය 60යි. එහෙනම් ඔව් රුපියල් 1560ක් ගෙවන පළවෙනි මාසෙ. ඔව්ට එතකොට දෙවෙනි මාසෙට ඉතුරු වෙන්නේ දෙවෙනි මාසය සඳහා. ඔව්ට ඉතුරු වෙන මුදල රුපියල් 4500යි. මොකක්ද 4500 උනේ? රුපියල් 6000ක් පළවෙනි මාසෙ වෙනකොට ගෙවන්න තිබුණා. පළවෙනි මාසෙට රුපියල් 1500කුයි රුපියල් 60කුයි ගෙවුවා. දැන් එයා ඇත්තටම ණය රුපියල් 4500. එහෙනම් දෙවෙනි මාසෙ සඳහා පොලිය නැවතත් මාසික පොලිය අනුපාතිකය 100ට 1.2 ගැඹුණා රුපියල් 45. පළවෙනි මාසෙ රුපියල් 60යි දෙවෙනි මාසෙ රුපියල් 45යි. මොකද රුපියල් 4500යි ණය. එතකොට දෙවෙනි මාසෙ තව 1500ක් ගෙවුවාම
තුන්වෙනි මාසෙට එයාට ගෙවන්න ඉතුරු වෙන්නේ රුපියල් 3000යි. මේ 1500 අඩු වේගෙන එන. එහෙනම් රුපියල් 3000ට 100ට එකක් නැවත ගෙවනවා රුපියල් 30යි. එහෙනම් තුන්වෙනි මාසෙ සඳහා ඔහුට පොලිය වශයෙන් ගෙවන්න වෙන්නේ රුපියල් 30යි. තවත් රුපියල් 1500ක් සහ 30ක් ගෙවුවා නම් ඒ තුන්වෙනි මාසෙ වෙනකොට ඒ පොලියත් සමග මුදල ගෙවනවා. හතරවෙනි මාසෙ වෙනකොට එයාට ඉතුරු වෙන්නේ රුපියල් තව 1500යි ගෙවන්න තියෙනවා. එහෙනම් 1500ට 100ට එකක් රුපියල් 15යි. එහෙනම් හතරවෙනි මාසෙදී රුපියල් 1500කුයි තවත් රුපියල් 15කුයි ගෙවුවම මේ ණයෙන් සම්පූර්ණයෙන්ම මේ පුද්ගලයාට නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් ගෙවිය යුතු මුළු පොලිය වශයෙන් අපිට අහලා තියෙනවා උත්තරේ කීයද? ගෙවිය යුතු මුළු පොලිය වශයෙන් අපිට එන්නේ ගෙවිය යුතු පොලිය මුළු පොලිය සමානයි පළවෙනි මාසෙට රුපියල් 60යි, දෙවෙනි මාසෙට රුපියල් 45යි, තුන්වෙනි මාසෙට රුපියල් 30යි, හතරවෙනි මාසෙට රුපියල් 15යි. මේ ටික එකතු කරපුවාම අපිට උත්තර එනවා රුපියල් 150. එහෙනම් ගෙවිය යුතු මුළු පොලිය රුපියල් 150යි. ගෙවිය යුතු මුළු මුදල ණයට ගත්ත රුපියල් 66000යි. එකතු කිරීම මුළු පොලිය රුපියල් 1500යි. එහෙනම් රුපියල් 6150 තමයි ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ. අපිට මේ විදියට කරනවට වඩා දැන් මේ යන ප්‍රශ්න ටික අපි අතහැරලා දාමු. මේ විදියට වඩා අපිට හොඳ නැද්ද මේක මේ පොලිය මේ විදියට ගෙවන්න ගියොත් වෙනවා රුපියල් 1560ක්. කොහමද 1560ක් උනේ? මාසිකව ගෙවන්න ආයේ කොටස රුපියල් 1500යි, පළවෙනි මාසෙට පොලිය 60යි. එහෙනම් දෙවෙනි මාසෙත් 1500යි 45යි. 1545යි පොලිය ගෙවන්න වෙන්නේ 1545. පොලිය 30යි මාසිකව ගෙවන්නේ රුපියල් 1500. එහෙනම් 1530. මෙතනත් ගෙවන්න වෙනවා 1515. මේකේ මාසෙන් මාසෙට ගෙවන්න තියෙන ආකාරය වෙනස්. 1560යි, 1545යි, 1530යි, 1505. ඕම ගෙවනවට වඩා අපිට මුළු පොලිය ආවා රුපියල් 150. ගෙවන්න තියෙන මුදල රුපියල් 6000යි. එහෙනම් සම්පූර්ණයෙන් 6150 ගෙවුවොත් ණයෙන් නිදහස් වෙනවා. අපිට මේක 6150 හතරෙන් බෙදපුවම රුපියල් 1537යි. 750 නැත්නම් 0.5යි. එහෙනම් 1537.5 ගානේ සමාන වාරික හතරකින් ගෙවුවනම් ඒත් ගෙවලා තියෙන්නේ අර මුදලටම සමාන මුදල. මේකේ වාසිය තමයි මේක ගෙවන්නේ සමාන වාරික වලින්. එතකොට මෙන්න මේ ආකාරයට ගණනය කරනවට තමයි අපි ඊන වෙන ශේෂ ක්‍රමේ සමාන වාරික වලින් ගෙවනවා කියලා කියන්නේ. ඊන වෙන ශේෂ ක්‍රමයේ සඳහා භාවිතා කරන සූත්‍ර කීපය තමයි මම මේ දීලා තියෙන්නේ. මේ සූත්‍ර ටික කටපාඩම් කරගත්තොත් මේ ගණන් ටික ගාන ඉක්මනටම හදා ගන්න පුළුවන් වෙයි. එයාට පළවෙනි එකට තියෙනවා පළවෙනියට තියෙන්නේ ගෙවීමට ඉතිරි වෙන මුදල සමානයි වටිනාකම අඩු කිරීම පළමු ගෙවීම. දෙක මාසිකව ගෙවන ණය මුදලේ කොටස සමානයි ගෙවීමට ඉතිරි වෙන මුදල බෙදීම වාරික ගණන. තුන්වෙනි එක මාස ඒකකයට පොලිය සමානයි මාසිකව ගෙවන ණය කොටස වැඩි කිරීම R බෙදීම 100 වැඩි කිරීම 12න් එක. ඔතනදී විශේෂයෙන් කියන්න ඕනේ සාමාන්‍යයෙන් වාර්ෂික පොලිය අනුපාතිකයක් තමයි දෙන්නේ. අර 12න් එකක් දාලා දෙන්නේ. අපි පොලිය ගණනය කරන්නේ මාසිකව ගෙවන ණය කොටස නිසා මාසික පොලිය අනුපාතිකය හොයන්න නම් ඒක 12න් බෙදන්න ඕනේ. ඒකයි 12න් එක දාලා තියෙන්නේ. මාසික පොලිය අනුපාතිකයක් ආව නම් 12න් එකක් එන්නේ නැහැ. මොකද මෙතන R කියන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය නිසා තමයි 12න් එක ඇතුළත තියෙන්නේ. මාස ඒකක සංඛ්‍යාව සමානයි n වාරයක් n ධන එක බෙදීම 2. මුළු පොලිය සමානයි මාස ඒකකයට පොලිය වැඩි කිරීම මාස ඒකක සංඛ්‍යාව. වාරික එක අගය සමානයි ගෙවීමට ඉතිරි වෙන මුදල ධන මුළු පොලිය බෙදීම වාරික ගණන. මෙතන මම ඔය ලස්සනට කිව්වා R සමානයි වාර්ෂික පොලිය අනුපාතිකය. මෙතන
n සමානයි වාර්ෂික ගණන. මෙතන r මේ r කියන එක තමයි කියන්නේ. r සමානයි වාර්ෂික පොලී අනුපාතකය. මෙතන n වාර්ෂික ගණන. ඔන්න ඔය ටික කටපාඩම් කරලා තියාගත්තොත් අපිට ඊන වෙන ශේෂ ක්‍රමයේ ඕනම ගානක් ඉතාමත්ම ලේසියෙන් හදා ගන්න පුළුවන්. මේක අනිවාර්යෙන්ම මේක නවත්තලා හරි මේ ටික පොතක ලියාගෙන කටපාඩම් කරලා තියාගන්න. අපි එහෙමනම් බලමු මේ ගාන අර සූත්‍ර භාවිතා කරලා අපි මේ කලින් ඉගෙන ගන්න සූත්‍ර ටික භාවිතා කරලා මේ ගාන හදන්න පුළුවන්. ඒ සූත්‍ර ටික මම කෙටි කරලා දාලා තියෙනවා මොකද මේක දාගන්න බැරි නිසා. මේ තියෙන ගෙවීමට ඉතිරි වෙන මුදල සමානයි වටිනාකම අඩු කිරීම පළමු ගෙවීම. අනේ ආකාරයට අර කලින් දීපු සූත්‍ර ටික කෙටි කරලා දාලා තියෙනවා අපිට මේ ගාන හදා ගන්න උවමන නිසා. රුපියල් 6000ක් ණයට ගත්ත අය 112 වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ ඊන වෙන ශේෂ ක්‍රමයට සමාන වාරික 4කින් ගෙවා නිම කරයි නම් වාරිකයක අගය සොයන්න. මම කලින් ගානේදී අපි ඊන වෙන ශේෂ ක්‍රමය පියවරෙන් පියවර අදලා බැලුවා. ණය මුදල ගෙවන ආකාරය ඒ ක්‍රමයටම කරපු ගාන තමයි මේ ඊන වෙන ශේෂ ක්‍රමයට සමාන වාරික වලින් ඇදුවේ. අපිට ඒක අදපුවම ආවේ සමාන වාරික වලින් ගෙවුවම වාරිකයක අගේ ආවේ අපිට 1537.5. කියන්නේ 1537.750. මේ ක්‍රමයට ඇදුවත් මේ සූත්‍ර ටික භාවිතා කරලා ඇදුවත් අපිට ඒ උත්තරයම එන්න ඕනේ. බලමු අපි ඒ ටික ගන්න. මේකේ පළවෙනි එක ගෙවීමට ඉතිරි වෙන මුදල. ණයක් වගේ එකකට නම් ගෙවීමට ඉදිරි වෙන මුදලක් එන්නේ නැහැ. මොකද ණයක් ගන්නකොට පළවෙනි ගෙවීමක් නැහැ. පළවෙනි ගෙවීමක් කියලා කියන්නේ ඔය බඩු ගන්න අවස්ථාවකදී තමයි වටිනාකමෙන් කිසියම් ප්‍රමාණයක් කොටසක් ගෙවීමක් වශයෙන් කරන්නේ. එතකොට ගෙවීමට ඉදිරි වෙන මුදල වටිනාකමෙන් පළමු ගෙවීම අඩු කරන්න ඕනේ. ණයක් වුණාම අපි පළමු ගෙවීමක් කියන්නේ ගෙවන්නේ නැහැ. කෙලින්ම ණය ගන්නවා. එහෙනම් ගෙවීමට ඉදිරි වෙන මුදල ගත්ත ණය මුදලටම සමානයි. මාසිකව ගෙවන ණය කොටස පළවෙනි එක එන්නේ නැහැ මේකේ මොකද ණයක් නිසා. මාසිකව ගෙවන ණය කොටස මේ දෙවෙනි සූත්‍රය. එහෙනම් මාසිකව ගෙවන ණය කොටස සමානයි ගෙවීමට ඉතිරි වෙන මුදල. ගෙවීමට ඉතිරි වෙන මුදල රුපියල් 6000යි බෙදීම වාරික ගණන. මේක ඇටියට වාරික ගණන 4යි. 6000 බෙදීම 4 1500. එමන අපිට ඊළඟට යන්න පුළුවන් තුන්වෙනි සූත්‍රයට මාස ඒකකයට පොලිය. මේක ඇටියට 2. මාස ඒකකයට පොලිය සමානයි මාසිකව ගෙවන ණය කොටස රුපියල් 1500යි දැන් ඔයාගත්තා. මාසිකව ගෙවන ණය කොටස වැඩි කිරීම R බෙදීම 100. මේකේ R 12යි. වැඩි කිරීම 12යි. කලිනුත් කිව්වා වාර්ෂික පොලී අනුපාතිකයේ දීලා තියෙන්නේ. එහෙනම් 12න් එක දාන්නේ මාසිකව ගණනය කරන නිසා. මේක සුළු කරපුවාම රුපියල් 15යි. මාස ඒකකයේ පොලිය රුපියල් 15යි. අපිට යන්න පුළුවන් ඊළඟ කොටසට හතරවෙනි එක. මාස ඒකකයට පොලිය. n වාරයක් n ධන 1 බෙදීම 2. එහෙනම් මේ සූත්‍රයට ආදේශ කරපුවාම මේකෙන් n කියන්නේ වාරික ගණන. කලින් කිව්වම එහෙනම් වාරික ගණන 4යි. 4ට එකක් එකතු කිරීම බෙදීම 2. 4 වැඩි කිරීම 5 බෙදීම 2 උත්තරය 10. එහෙනම් මාස ඒකක සංඛ්‍යාව 10. ඊළඟට අපිට පස්වෙනි එකට යන්න පුළුවන් මුළු පොලිය. මුළු පොලිය සමානයි මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය රුපියල් 15. වැඩි කිරීම මාස ඒකක සංඛ්‍යාව. මාස ඒකක සංඛ්‍යාව 10යි. එහෙනම් මුළු පොලිය රුපියල් 150. අපි කලින් අද විදියට මතක නම් මුළු පොලිය ආවේ රුපියල් 150. එහෙනම් වාරිකයක අගය. වාරිකයක අගය ගෙවීමට ඉදිරි වන මුදල. ගෙවීමට ඉදිරි වෙන මුදල ඉස්සරම කිව්වා රුපියල් 6000යි ණයට ගත්ත මුදල. එහෙනම් 6000 එකතු කිරීම මුළු පොලිය ඊට කලින් එවුව දැන් 150යි බෙදීම වාරික ගණන 6000ට 6150යි බෙදීම 4 6150 4ෙන් බෙදන්න 1537යි දශම 5. අපි කලින් ගාන අදපු විදියත් උත්තරය ආවේ 1537.5යි.
මේ සූත්‍ර ටික භාවිතා කරලා අදපුවම අපිට උත්තරය ආවේ 1537.5. කාටට හිතෙන්න පුළුවන් සූත්‍ර වලේ නෑ කලින් විදියටම අපිට එක එකකට අදාගෙන යන්න පුළුවන් ඉන්වෙන්ටරි ශේෂ ක්‍රමයට කියලා. හැබැයි එහෙම කරන්න කිව්වොත් මේක වාරික 4 නිසා ප්‍රශ්නයක් නෑ. එච්චර ලොකු ගැටලුවක් නෑ. මේක අවුරුදු 5ක් වගේ කිව්වනම් වාරික 60ක් විතර ගෙවන්න වෙනවා. එහෙනම් 60 පාරක් විතර අර කලින් අද විදියට හදලා තමයි අපිට ගණනය කරන්න වෙන්නේ. එහෙම හදනවට වඩා මේ සූත්‍ර ටික භාවිතා කරොත් 60 පාරක් නෙමෙයි 100 පාරක් 10 වාරයක් කරේ ගෙවන වාරික ගණන මේ පියවර 6 අනුගමනය කරා නම් අපිට ඉතාමත්ම ලේසියෙන් හදා ගන්න. අපි බලමු තවත් ගානක්. රුපියල් 80000ක් වටිනා ජංගම දුරකථනයක් රුපියල් 20000ක් මුලින් ගෙවා ඉදිරිය සමාන වාරික 12කින් ගෙවා නිම කිරීමට අත්පිට මුදලට ණයට ගනු ලබන්නේ 124ක වාර්ෂික පොලි අනුපාතිකයකට නම් වාරිකයක අගේ සොය. අපිට මේ සූත්‍ර 6 භාවිතා කරලා නැවතත් මේ ගාන හදා ගන්න පුළුවන්. මේ ගානේදී පළවෙනි සූත්‍රය භාවිතා කරන්න වෙනවා. හේතුව තමයි රුපියල් 80000ක් වටිනා ජංගම දුරකථනයට රුපියල් 20000ක් මුලින් ගෙවා තියෙනවා. මේකේ මූලික ගෙවීමක් තියෙනවා. අපි කලින් ණයට ගත්ත කතාවේ මූලික ගෙවීමක් නැහැ. එතකොට පළවෙනි සූත්‍රය අපිට භාවිතා කරන්න උවමනාවක් උනේ නැහැ. මේ ගානේදී අපිට පළවෙනි එකේ ඉඳලම මේක කරගෙන යන්න වෙනවා. එහෙමනම් ගෙවීමට ඉතිරි වෙන මුදලක් තියෙනවා. ගෙවීමට ඉතිරි වෙන මුදල සමානයි වටිනාකම 80000යි පළමු ගෙවීම රුපියල් 20000යි. එහෙනම් ගෙවීමට ඉතිරි වෙන මුදල රුපියල් 60000. අපිට දෙවෙනි පියවරට යන්න පුළුවන්. මාසිකව ගෙවන ණය කොටස. එහෙනම් මාසිකව ගෙවන ණය කොටස ගෙවීමට ඉතිරි වෙන මුදල. අපි පළවෙනියට හොයාගත්ත ගෙවීමට ඉතිරි වෙන මුදල 60000. බෙදීම වාරික ගණන. මේකේ වාරික 12කින් කියලා කියන්නේ. එහෙනම් 12න් බෙදන්න ඕනේ. 60000 බෙදීම 12 5000. මාසිකව ගෙවන ණය කොටස 5000. ඊළඟට අපිට තුන්වෙනි එක මාස ඒකකයට පොලිය. මාසිකව ගෙවන ණය කොටස තුන්වෙනි සූත්‍රේ වැඩි කිරීම මාසිකව ගෙවන ණය කොටස වැඩි කිරීම R කියන්නේ 100ට 24යි මේකේ බෙදීම 100 වැඩි කිරීම 12න් එක. මොකද අර සූත්‍රයේ ඉන්නේ 12න් එක වාර්ෂික පොලිය අනුපාතිකයක් කියනකොට ඒක මාසිකව කරන්න 12න් බෙදන්න ඕන නිසා මේක සුළු කරපුවම අපිට 100යි. මාස ඒකකයට පොලිය රුපියල් 100යි. එමනම් අපිට හතරවෙනි සූත්‍රයට යන්න පුළුවන්. මුළු පොලිය. මුළු පොලිය සමානයි මාස ඒකකයට පොලිය වැඩි කිරීම මාස ඒකක සංඛ්‍යාව. මාස ඒකකයට පොලිය. එමනම් අපිට හතරවෙනි එකට යන්න පුළුවන්. මාස ඒකක සංඛ්‍යාව. මාස ඒකක සංඛ්‍යාව n වරාණක් n ධන 1 බෙදීම 2. මේකේ n වාරික 12යි. 12 ධන 1 බෙදීම 2 12යි 13යි බෙදීම 2 6යි 78යි. එහෙනම් මාස ඒකක සංඛ්‍යාව 78. අපිට පස්වෙනි එකට යන්න පුළුවන්. මුළු පොලිය. මුළු පොලිය සමානයි මාස ඒකකයට පොලිය 100 වැඩි කිරීම මාස ඒකක සංඛ්‍යාව 78. එහෙනම් 7800. අපිට අවසාන උත්තරය වාරිකයක අගය. එහෙනම් වාරිකයක අගය සමානයි ගෙවීමට ඉතිරි වෙන මුදල රුපියල් 60000යි එකතු කිරීම මුළු පොලිය 7800යි බෙදීම වාරික ගණන 12යි. එහෙනම් 67800 බෙදීම 12 මේක සුළු කරපුවම අපිට 5650. එහෙනම් රුපියල් 5650 බැගින් වාරික 12ක් ගෙවා නිම ගෙවුවා මේකේ සම්පූර්ණයෙන්ම මේ ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. භාණ්ඩයට අදාළ මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන්. අරමු ඊළඟ ශේෂ ක්‍රමේ වාර්ෂික පොලිය අනුපාතිකයේ හොයන විදිහේ ගාන. මම මේකට උදාහරණයක් ගත්තේ අපි මුලින් අදපු ගානම. ඒ කියන්නේ කලින් අදපු ගානම
අනිත් පැත්ත අරවල. මොකද අපිට ඒකේ ආවේ රුපියල් 80000ක් වටිනා ජංගම දුරකථනය. මේකෙත් ඒකම තමයි අපිට ඒකේ උත්තරය ආවේ වාරිකයේ කාගේ රුපියල් 5650යි. ඒකම දාලා තමයි මම මේ ගාන ඇදුවේ. මතක නම් ඒකේ උත්තරේ වාර්ෂික පොලි අනුපාතිකයට තිබුණේ 124. එහෙනම් මේ ගානේ අපිට වාර්ෂික පොලි අනුපාතිකය 124ම උත්තරය එන්න ඕනේ. ඒක නිසායි මම ඒකම අනිත් පැත්ත අරවල ගත්තේ. උත්තරේ දන්න නිසා අපිට මේක හරියටම මේ පිළිවෙලට අදපුවම උත්තරේ එන බව සනාථ කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු රුපියල් 80000ක් වටිනා ජංගම දුරකථනයක් රුපියල් 20000ක් මුලින් ගෙවා ඉතිරිය රුපියල් 5650 බැගින් වාර්ෂික 12කින් ගෙවා නිම කරයි නම් අය කර ඇති වාර්ෂික පොලි අනුපාතිකය සොයන්න. කලින් වාරිකයක අගය, දැන් වාර්ෂික පොලි අනුපාතිකය. වාරිකයක අගය දීලා තියෙනවා. අපි බලමු මේ සූත්‍ර ටික භාවිතා කරලා මේ වැඩේ කරගන්න. අපි අර පිළිවෙලටම යන්. ඊට කලින් පොඩ්ඩක් බැලුවොත් මේ සූත්‍ර ගොඩේ වාර්ෂික පොලි අනුපාතිකයේ තියෙන එකම තැන මෙන්න මේ තුන්වෙනි සූත්‍රයේ තමයි. එහෙනම් මේ තුන්වෙනි සූත්‍රයට අදාළ වටපිටාව අපි සකස් කරගත්තොත් ඒ කිව්වේ මාස ඒකකයට පොලියයි මාසිකව ගෙවන ණය කොටසයි ඒ ටික හොයාගත්තොත් මේකේ R හොයා ගන්න පුළුවන්. ඒකෙන් අපිට වාර්ෂික පොලි අනුපාතිකය හොයා ගන්න පුළුවන්. එහෙනම් මේ තුන්වෙනි සූත්‍රයට එන්න තමයි අදාළ වටපිටාව අපි සකස් කරගමු. අපි බලමුකෝ පළවෙනි සූත්‍රයට දාන්න පුළුවන්ද කියලා. ගෙවීමට ඉතිරි වෙන මුදල් වටිනාකම අඩු කිරීම පළමු ගෙවීම. පුළුවන්. එහෙනම් අපිට පළවෙනි එකට යන්න පුළුවන්. ගෙවීමට ඉතිරි වෙන මුදල සමානයි වටිනාකම රුපියල් 80000යි අඩු කිරීම පළමු ගෙවීම 20000යි. එහෙනම් ගෙවන්න ඉතුරු වෙන්නේ රුපියල් 60000යි. ඒකේ ගැටලුවක්. අපිට දෙවෙනි එකට යන්නත් පුළුවන්ද කියලා බලමු. මාසිකව ගෙවන ණය කොටස. ගෙවෙන ඉදිරි වෙන මුදල බෙදීම වාරික ගන්න. ඒකෙත් කිසි ගැටලුවක් නැහැ. අපිට ඒකත් හොයා ගන්න පුළුවන්. ගෙවීමට ඉතිරි වෙන මුදල 60000යි. බෙදීම වාරික මේකේ 12යි. වාරික 12න් කියන්නේ. එහෙනම් උත්තරය 50. ඒකෙත් ගැටලුවක්. තුන්වෙනි සූත්‍රයට යන්න පුළුවන්ද? දැන් මම ටිකකට කලින් කිව්වා තුන්වෙනි සූත්‍රයට යන්නත් බෑ. මාස ඒකකයට පොලිය දන්නේ නැහැ. මාසිකව ගෙවන ණය කොටස නම් දැන් හොයාගත්තා. R දන්නේ නැහැ. දෙකක් දන්නේ නැහැ. ඒක නිසා ඒක කරන්න බෑ. ඒක තමයි අපේ අවසාන උත්තරයට එන එකක්. සූත්‍රයට භාවිතා කරන්න තියෙන එකත් ඕකම තමයි. හතරවෙනි එකට යන්න පුළුවන්ද කියලා බලමු. හතරවෙනි එකට යන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් මාස ඒකක සංඛ්‍යාව සොයන්න. n වාරයක් n ධන එක බෙදීම 2. n කියන්නේ වාරික ගණන 12යි. 12යි 1යි බෙදීම 2 සුළු කරපුවම 6යි මෙතන 13යි 78යි. ඊළඟට අපිට යන්න පුළුවන්ද මුළු පොලිය. මුළු පොලිය යන්න පුළුවන්. මාස ඒකකයට පොලිය. මේ මෙතන තියෙන එකම තමයි. ඒක දන්නේ නැහැ. මාස ඒකක සංඛ්‍යාව දන්නේ. මේ මුළු පොලිය. මුළු පොලිය හොයන්න ක්‍රමයක් නැහැ. හැබැයි අපිට පොඩි අවස්ථාවක් තියෙනවා. මෙන්න මේක. මේ 5650 කියන එකෙන් මුළු පොලියට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? අපි 5650 බැගින් වාරික 12ක් ගෙවනවා. එහෙනම් අපිට හොයන්න පුළුවන් ගෙවන මුදල. මේ ගෙවන මුදල. ගෙවන මුදල. වාරික වශයෙන් ගෙවන මුදල 5650 වැඩි කිරීම 12. අපිට උත්තරේ එනවා 5650 12න් වැඩි කරපුවම 67800. එහෙනම් අපි වාරික වශයෙන් රුපියල් 67800ක් ගෙවනවා. වාරික වශයෙන් රුපියල් 67800ක් ගෙවනවා. හැබැයි අපිට ගෙවන්න ඉතිරි වෙලා තිබුණේ රුපියල් 60000යි. වාරික වශයෙන් 67800ක් ගෙවනවා. එහෙනම් වාරිකයකට වාරික වශයෙන් 67800ක් ගෙවනවා. ගෙවන්න තිබුණේ රුපියල් 60000යි. එහෙනම් වැඩිපුර ගෙවලා තියෙනවා රුපියල් 7800. ඒක කොහොමද ආවේ? පොලිය වෙන්නේ මුළු පොලිය ගෙවලා තියෙනවා 67800
7,800ක්. හැබැයි ගෙවන්න තිබුණේ රුපියල් ගෙවන්න තිබුණේ නෙමෙයි ගෙවීමට ඉතිරිව තිබුණේ රුපියල් 60,000යි. එහෙමනම් වැඩිපුර ගෙවලා තියෙන රුපියල් 7,800 තමයි මුළු පොලිය වෙන්නේ. එහෙමනම් මුළු පොලියත් හරි. එතකොට අපි මේක ගත්තේ මෙන්න මේ සූත්‍රය අපිට මේ ආවේ වාරික වශයෙන් ගෙවන මුදල වාරික ගණනෙන් වැඩි කරලා ගෙවීමට තියෙන මුදල අඩු කරපුවම අපිට ලැබිලා තියෙනවා වැඩිපුර ගෙවු මුදල. ඒක තමයි මුළු පොලිය වෙන්නේ. එහෙම වුණොත් අපිට ඊළඟට යන්න පුළුවන් මේ පස්වෙනි එකට. දැන් මේ මුළු පොලිය හොයාගත්තා. මුළු පොලිය සමානයි මාසයකට පොලිය වැඩි කිරීම මාසයක සංඛ්‍යාව. මුළු පොලිය දැන් හොයාගත්තා 10%යි. මාසයකට පොලිය දන්නේ මාසයකක සංඛ්‍යාව. මුළු පොලිය 7,800යි. මාසයකට පොලිය දන්නේ නැහැ. මාසයකක සංඛ්‍යාව අපිව ගත්තා 78යි. එහෙනම් සූත්‍රයක් කියනවා 7,800 සමානයි 78යි x දෙපැත්තම 78න් බෙදුවා හරියටම x සමානයි 100. එහෙනම් මාස ඒකකයට පොලිය රුපියල් 100යි. මෙන්න මේ මෙතන මේ සූත්‍රය. දැන් අපිට මම කලින් කිව්වා වගේ වාර්ෂික පොලිය අනුපාතිකයේ තියෙන එකම තැන මෙන්න මෙතන මේ තුන්වෙනි සූත්‍රය. ඕකට ආදේශ කරපු ගමන් අපිට වාර්ෂික පොලිය අනුපාතිකය හොයාගන්න පුළුවන්. මාස ඒකකයට පොලිය. මේ පස්වෙනියට එව්වේ මාස ඒකකයට පොලිය 100යි. මාසිකව ගෙවන ණය කොටස. අපි මේ දෙවෙනියට හොයාගත්තා. මාසිකව ගෙවන ණය කොටස 5000. වැඩි කිරීම R බෙදීම 100 වැඩි කිරීම 12යි. මේක සුළු කරමු. 0.2යි. මේක කැපෙනවා 4 වරක් 3යි. sorry. මේක කැපෙනවා 4 වරක් 2 වරක් 6යි. 2 වරක් 25යි. එහෙනම් අපිට එනවා 100යි. 100 සමානයි 25යි. R බෙදීම 6 දෙපැත්තම වැඩි කරනවා 6න් 600 නැත්නම් අපිට 6 වැඩි කිරීම 100 සමානයි 25 R දෙපැත්තම 25න් බෙදෙන 25 100ට 4යි. එහෙනම් අපිට එනවා උත්තරේ R සමානයි 6 වරක් 4 24යි. එහෙනම් අපි කලින් අදපු ගානේ වාර්ෂික පොලිය අනුපාතය 124යි. මේ ගාන කණපිට ගාලා ගත්තා. ඒත් අපිට උත්තරේ එනවා වාර්ෂික පොලිය අනුපාතිකය 124ක් තමයි. එහෙමනම් අර සූත්‍ර ටිකම භාවිතා කරලා මේ ගාන හදන්න පුළුවන්.